In this video tutorial, we are going to learn about Incoterms. Incoterms ගත්තම commercial law 2 paper එකේ අපි exam target කරොත් එහෙම බොහෝ අවස්ථාවලදී short note පැත්තෙන් අපිට උත්තරයක් ලියනකොට Incoterms ඉතාමත් වැදගත් වෙනවා. Incoterms means set of rules which define the responsibilities of seller and buyer for the delivery of goods under sale contracts. This is made by the International Chamber of Commerce and it mostly used in commercial transaction with the aim to remove uncertainties arising from commercial transaction between countries. Then මුහුද හරහා යම් කිසි කාගෝ එකක් හුවමාරු වෙනවා නම් ට්‍රාන්ස්ෆර් වෙනවා නම් ට්‍රාන්සැක්ෂන් එකක් වෙනවා නම් සෙලර් කෙනෙක් සහ බයර් කෙනෙක් අතර අපි carriage of goods by sea යටතේ කතා කරා මේගොල්ලෝ එළඹෙන contract එක සම්බන්ධයෙන්. ඊට අමතරව ගත්තම සෙලර් කෙනෙක්ට තියෙන responsibilities මොනවද මේ international commercial transaction වලදී අපි නැත්නම් අපි ලංකාවේ සෙලර් කෙනෙක්ට තියෙන බයර් කෙනෙක්ට තියෙන responsibilities අපි sales of goods ordinance එක යටතේ කතා කරා. International commercial transaction එකකදී sellerට තියෙන responsibilities මොනවද buyerට තියෙන responsibilities මොනවද කියන එක දක්වලා තියෙන්නේ International Chamber of Commerce එකෙන් හදලා තියෙන guideline එකක් තමයි අපි Incoterms විදියට ගන්න. එතකොට මේ Incoterms යටතේ අපිට ඉගෙන ගන්න තියෙන කාරණා දෙකක් තියෙන එකක් free on board අනිත් එක CIF. right? FOB සහ CIF කියලා අපි මේකට කියනවා cost insurance freight කියන එක තමයි මේ CIF කියන එක තේරුම. අපි මේ දෙක වෙන වෙනම ඉගෙන ගන්නවා දැනට ඔලුවට මතක තියාගන්න. Incoterms යටතේ FOB සහ CIF විදිහට වර්ග දෙකක් තියෙනවා. මුලින්ම අපි බලමු FOB කියන්නේ මොකද්ද? free on board කියන්නේ මොකද්ද කියලා. මෙතන මේ free කියලා කියන්නේ seller free වෙනවා on board උනාට පස්සේ යම් කිසි නැවකට right seller කෙනෙක් ඉන්නවා seller එයාගේ රටෙන් right seller එයාගේ රටෙන් දැන් අවශ්‍ය කරන බඩු ටික මේ නැවට පටවනවා on board උනාට පස්සේ අපි කියනකො මෙතනදී යාලා කාගෝ එක ඉදර ගන්න ෆෝන් අපි කලින් උදාහරණ වලට ගත්ත විදිහටම ෆෝන් කවර්ස් කියලා මේ ෆෝන් කවර්ස් ටික නැවට පැටෙව්වට පස්සේ නැවේ කාගෝ එකක් බවට පත් වුණාට පස්සේ සෙලර්ගේ ලයබිලිටි එක සෙලර්ගේ රෙස්පොන්සිබිලිටීස් නැති වෙනවා මේ පොයින්ට් එකෙන් එහාට නැවට පැටෙව්වට පස්සේ එතනින් එහාට සේරම රෙස්පොන්සිබිලිටීස් තියෙන්නේ ලයබිලිටි එක තියෙන්නේ බයට right board කරාම seller free වෙන නිසා අපි ඒකට කියනවා free on board උනාට පස්සේ seller free එතනින් එහාට වෙන කිසිම liability එකක් සම්බන්ධයෙන් sellerට responsibility එකක් නැහැ if there is any risk if there is any damage loss occur to the property or to the cargo it has to be bared by the buyer. It specifies at what point obligations, cost and risk involved in the delivery of the goods shift from the seller to buyer. මේ කාගෝ එක සම්බන්ධයෙන් obligations මේ කාගෝ එක transport කිරීම සම්බන්ධයෙන් cost එක දරන්නේ කවුද? මේකට දාන risk එක කවුද දරන්නේ? කොයි point එකකින් පස්සේද කියන එක තේරුම් කරන්නේ specify කරලා තියෙන්නේ මෙන්න මේ free on board එකේදී. එතකොට මේ free on board එකේදී ඔය මං කියපු විදිහට තමයි කියන්නේ නැවට බරු ටික පටවනකම් obligation සේරම දරන්න ඕනේ seller. ඒ වෙනකන් තියෙන හැම cost එකක්ම දරන්න ඕනේ seller. හැම risk එකක්ම දරන්න ඕනේ seller. එතනින් එහාට ගියාම obligations cost risk මේ හැමදේම දරන්න ඕනේ buyer විසින්. ඊට පස්සේ කියනවා free on board
sea freight එකකදීත් inland waterway transport එකේදීත් මේ අවස්ථා දෙකේදීම use කරගන්න පුළුවන්. හැබැයි free on board එකේ define කරන්නේ නැහැ. It does not define the point of transferring the ownership of goods. ඒ නිසා අපිට ඒක වෙනම බලන්න වෙනවා. අපි ඒක ඉස්සරහට බලමු. As I told you earlier, buyer pays cost of freight, bill of lading fees, insurance, unloading and transportation cost from the arrival post to the destination. seller මේ ටික පැටවුවට පස්සේ freight එක කියන්නේ මොකක්ද කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. contract of affreightment එකට අපි කරන payment එක තමයි freight එක කියලා කියන්නේ. එහෙනම් මේ නැව් ගමනාගමනයට අදාළ freight එක නැව් ගාස්තුව දරන්න ඕනේ buyer විසින්. bill of lading එකට අදාළ fee එක දරන්න ඕනේ buyer විසින්. මේ නැවෙන් මේ බරු ටික ගේනකොට යම් damage එකක් වුණොත් insurance එකට අදාළ cost එක දරන්න ඕනේ buyer විසින්. buyer කියපු destination port එකට ආවම මේක unload කරන්න ඕනේ cost එක දරන්න ඕනේ buyer විසින්. එතනින් එහාට transportation cost එක දරන්නත් ඕනේ buyer විසින්. loading cost එක තමයි එතකොට දරන්න ඕනේ කවුද? seller විසින්. දැන් අපි බලමු seller කෙනෙක්ට තියෙන duties මොනවද? free on board contract එකක කියලා. He has a duty to supply the contracted goods in conformity with the contract. sellerට තියෙන duty එකක් තමයි එයාලගේ contract එකේ agree වෙච්ච විදිහට ඒකට confirm වෙන විදිහට. දැන් එයාලා ඉල්ලුවේ phone cover 100ක් නම් phone cover 100ක් ඉල්ලනවා එක phone වර්ගයකට. තව 500ක් ඉල්ලනවා තව phone වර්ගයකට. ඒතර මේ contract එකේ කියලා තියෙන විදිහට මේ බඩු ටික supply කරන්න ඕනේ නැවට. ඒක sellerට තියෙන duty එක. And also it is the duty of the seller to deliver the goods on board the vessel named by the buyer at the name port. buyer විසින් කියනවා නම් මෙන්න මේ නැවට බඩු ටික එවන්නේ මේ නයින් තමයි මට ගේන්නේ කියලා. ඒ name කරන vessel එකට ඒ name කරපු port එකේදී මේ භාණ්ඩ ටික deliver කරන්න on board කරන්න load කරන්න ඕන වෙන විදිහට ඒ port එකට ඒක deliver කිරීමේ responsibility එකත් duty එක තියෙන්නේ sellerට. And also he has to bear all cost and risk of the goods until goods effectively pass the ship's trail. නැව මුහුදට වැටෙනකන් මේ නැවේදී සිද්ධ වෙන සේරම risk cost seller දරන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම තමයි මේ නැවට පටවනකොට මොන හරි export duty එකක් තියෙනවා නම් ඒ export duty එක ගෙවන්නත් ඕනේ seller, loading cost ගෙවන්නත් ඕනේ seller. එහෙනම් අර නැව මුහුදට වැටෙනකම් වෙන හැම cost එකක්ම හැම risk එකක්ම හැම obligation එකක්ම තියෙන්නේ sellerට. right? ඊට පස්සේ අපි ගත්තම buyer duties ගත්තම buyer තමයි දැන් seller ගෙනත් දෙන්නේ buyer නම් කරන නැවටනේ. එතකොට නැවක් determine කරලා මේ නැවේ යම් vacant space එකක් අරගෙන ඒ කියන්නේ මෙයාගේ කාගෝ එක ලෝඩ් කරගන්න පුළුවන් ස්පේස් එකක් අරගෙන ඒක එක්ස්පෝර්ටර්ට නොටිස් කරන එක. ඒ කියන්නේ සෙලර්ට නොටිෆයි කරන ඩියුටි එක තියෙන්නේ බයර්ට. It is the duty of buyer to reserve the shipping space and give due notice to the exporter with regarding to the information as to the vessel's name, the date which the vessel is arriving to that particular port and the name of the port, and all the details has to be notified to the exporter, and he has to give some reasonable time. Due notice must be produced. Yeah? And also it is the duty of the buyer to bear all cost and risk of the goods from the time goods pass to the ship's rail. දැන් අර කලින් එකත් එක්ක බලන්න. ship rail එකට මේක වැටෙනකන් seller තමයි හැම cost එකක්ම risk එකක්ම දරුවේ. එතනින් එහාට හැම risk එකක්ම cost එකක්ම දරන්නේ buyer කියලා. right? එතකොට හැම තිස්සෙම cost එකයි risk එකයි දරන කෙනෙක් ඉන්නවා. මුලදී seller දරාගත්තා ship rail එකට එනකන් ship rail එකට ආවට පස්සේ buyer එක bear කරනවා. And also it is the buyer's duty to pay freight, unloading cost and also to pay the price of the cargo. නැව ගාස්තු ගෙවනවා
අපි ඩිස්ටිනේෂන් පෝට් එකට ආව මේක අන්ලෝඩ් කරන කොස්ට් එක කියනවා. ඒ විතරක් නෙමේ මේ ෆෝන් කවර් වල ප්‍රයිස් එක කොස්ට් එක සෙලර්ට ගෙවන්න ඕනේ. ඒගොල්ලෝ ඇග්‍රී වෙනවනේ මුදල. ඒ ප්‍රයිස් එකක් ගෙවන එක බය කෙනෙක්ගේ ඩියුටි එකක්. මොකද අර කොන්ට්‍රැක්ට් එකේ විදිහට කන්ෆර්මටිව් වෙන විදිහට බාණ්ඩ ටික සෙලර් එවුවනම් බයගේ ඩියුටි එක තමයි සාමාන්‍ය සෙලර් සහ බය කෙනෙක් අතර තියෙන කොන්ට්‍රැක්ට් එකේ වගේම එයා යම් බාණ්ඩයක් මිලදී ගත්තා නම් ඒ බාණ්ඩයට අදාළ මුදල ගෙවන එක. රයිට්? ඒ නිසා ඔන්න ඔය දේවල් තමයි ෆ්‍රී ඔන් බෝඩ් යටතේ බය කෙනෙක්ට තියෙන ඩියුටිස්. Now a question arises, when the risk is passed in free on board contracts, right? So you can remember in sales of goods ordinance as well, the general rule is risk prima facie passed with property. Property එකත් එක්කම risk එකත් pass වෙනවා කියලා අපි කිව්වා. මතකද අපි sales of goods ordinance එක යටතේ මේක කතා කරනවා passing of risk යටතේ. හැබැයි මේ යටතේම අපි exception යටතේ කතා කරා section 32. Now section 32 subsection 3 says goods are sent by seller to buyer by a route involving sea transit under circumstances which it is usual to insure. The seller must give to the buyer such notice to enable the buyer to insure them during the sea transit. දැන් සෙලර් කෙනෙක් බයර් කෙනෙක්ට බාණ්ඩ ටිකක් යවනකොට දැන් චීනයේ ඉඳන් ලංකාවට එවනවා නම් ඒක සී ට්‍රාන්සිට් එකක් ඉන්වෝල්ව් වෙනවා නම් මේ බාණ්ඩ ටික එවනකොට මේ සී ට්‍රාන්සිට් එකේ එවනකොට සාමාන්‍යයෙන් යූෂුවලි මේක ඉන්ෂුවර් කරන්න ඕනේ නම් මෙන්න මේ කාරණාව යූෂුවලි චීනයේ ඉඳන් ලංකාවට සී ට්‍රාන්සිට් එකෙන් බාණ්ඩ එවනකොට මේක ඉන්ෂුවර් කරන්න ඕනේ කියලා මෙන්න මේ ෆැක්ට් එක බයර්ට notify කරන්න ඕනේ. මේ ෆැක්ට් එක බයර්ට notify කරේ නැත්නම් that he has to usually insure the cargo if it is involved in a sea transit between China to Sri Lanka. Then if he omitted that obligation, if he does not notify the buyer, then in such instances if something happens during the sea transit, a damage occurs or loss occurred to the particular cargo, the seller has to bear the risk. Now as per the general rule it says risk prima facie pass with the property. So when the property entered to the sea transit, now the property is no longer the obligation, the risk is not with the seller, it is with the buyer. But in this kind of an exception, if the seller is not informing the buyer with regard into that insurance matter, then in such instance, if damage occurred during the transit, seller obliged to it, it's not buyer's obligation. Right? Free on board එකෙන් පස්සේ දැන් අපි බලන්න යන්නේ CIF contracts වලට cost, insurance and freight. Most comprehensive and widely used international export trade contracts. Right? දැන් අර කලින් අවස්ථාවේදී සෙලර්නේ හැම cost එකක්ම හැම responsibility එකක්ම තිබ්බේ. නැවක් හොයාගන්න එක, නැවක ස්පේස් එක රිසර්ව් කරන එක, ඉන්ෂුරන්ස් කරන එක. right? ඔය විදිහට මේ transportation එක සම්බන්ධයෙන්, insurance සම්බන්ධයෙන් මේ හැමදේම කරන්න උනේ සෙලර්ට. සෙලර්ට තිබිච්ච ඔබ්ලිගේෂන් එක රිස්ක් එක බයර්ට යවන එක තමයි cost, insurance, freight කියලා කියන්නේ. In other simple terms, seller bears the cost, seller bears the obligation or responsibility of insuring the goods, and also seller pays the freight. buyer කරන්නේ මේ තුනටම අදාළව මේ property එක cargo එකේ වටිනාකම, මේ cargo එක insure කරන්න යන වටිනාකම, නැව් ගමනාගමනයට, නැව් වාරයට, ෆ්‍රේට් එකට යන වටිනාකම, මේ තුනම එකතු කරලා බයර් සෙලර්ට ප්‍රයිස් එකක් ගෙවනවා. සෙලර් විසින් මේ හැම ඉන්ෂුරන්ස් එකට මේ හැම ඩියුටි එකක්ම කරනවා. දැන් මේක වඩාත් පහසුයි, කන්වීනියන්ට්. මොකද දැන් චීනයේ ඉඳන් ලංකාවට බරු ටිකක් එවනකොට දැන් චීනේ නැවක් එතකොට එහෙ තියෙන ඉන්ෂුරන්ස් පොලිසිස්, එහෙ තියෙන contract of affreightment ගැන
සෙලර් වැඩිය හොඳට දන්නවා බයට වඩා. ඒ නිසා ඒක බයටත් පහසුවක් සෙලර්ටත් පහසුවක්. මොකද සෙලර්ට ෆැමිලිය නිසා යට ඒ දේවල් කරන්න පුළුවන්. බයත් ආයි අමුතුවෙන් හොයන දෙයක් නැහැ. එයා ඒකට අදාළ කොස්ට් එක දරුවම එයාට තියෙන්නේ ඩෙස්ටිනේෂන් පෝර්ට් එකේදී මේ භාණ්ඩ ටික අරගෙන ඉම්පෝර්ට් ටැක්ස් මොන හරි තියෙනවා නම් ඉම්පෝර්ට් ඩියුටිස් ඒවල ගෙවලා අන්ලෝඩින් කොස්ට් එක ගෙවලා ඒ පෝර්ට් එකේ ඉඳන් එයාට අරගෙන යන්න ඕන කරන ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් එකක් තිබ්බොත් ඒ දේවල් දරන්න විතරයි බයට තියෙන. ඉතුරු හැමදේම සෙලර් විසින් දරනවා. ඒකට යන කොස්ට් එක බය විසින් ගෙවනවා. Now in this type of contracts there are three different contracts engaging together. One is contract of sale, the other one is contract of carriage, and finally there has to be a contract of marine insurance as well. Now in generally when seller sells certain goods to a buyer, they only have contract of sale. But in this sort of contracts, seller involved with contract of affreightment as well. He has to deliver this particular cargo to the buyer involving in sea transit, so that he has to take the services of a person who is capable of delivering this good to this particular buyer. දැන් රටවල් දෙකක නම් ඉන්නේ sea transit එකකුත් තියෙනවා නම් සෙලර්ට මේක අරගෙන යන්න බැහැනේ බයට ගිහින් දෙන්න. ඒ නිසා සෙලර්ට සර්විස් එකක් ගන්න වෙනවා යම් පුද්ගලයෙක්ගෙන් sea transit එක කරා මේක ඩිලිවර් කරන්න. එතකොට යාට ඒ පාටි එකත් එක්කත් contract එකකට එළඹෙන්න වෙනවා. So he has to enter into a contract of carriage. So in here it is seller with the carrier. And also when it involves a sea transit, you have to insure that good. In case where anything happens to the coast, there has to be a way of recovering that damages. So therefore seller has to enter into a marine insurance policy as well. So it has to be the insurance policy will be entered between seller and insurance company. එතකොට cost එකට contract of sale එක තියෙනවා, insurance එකට contract of marine insurance තියෙනවා, freight එකට contract of carriage එක තියෙනවා. So මේ contracts තුනම ඇති වුණාම තමයි cost insurance freight එක ඇති වෙන්නේ. right? එතකොට මේ type එකේදී sellerට තියෙන obligation, sellerට තියෙන duties තමයි sellerට තමයි වැඩිපුරම duties මෙතන තියෙන්නේ. Ship the goods as per contract and within agreed shipping period. අර seller සහ buyer අතර ඇති වෙච්ච agreement එකේ විදිහට ඒ agreed period එකේදී ඒ agreed වෙච්ච cargo එක shipment එකට දෙන්න ඕනේ. ඒක seller ගේ obligation එක. And in CIF contracts, it is the seller's obligation to arrange the marine insurance. He has to procure a contract of carriage. Ship owner කෙනෙක් එක්ක කතා කරලා මේ කාගෝ එක ෂේරින්ද ලංකාවට යවන්න විදියක් හොයා ගන්න ඕනේ. නැවක් හොයා ගන්න ඕනේ. එතකොට ඒක එයාලට පුළුවන් එක්කෝ අර විදි ගොඩක් තියෙනවනේ අපි කතා කරේ. free on board වෙන්න පුළුවන්, charter party වෙන්න පුළුවන්. ඒ contract of affreightment එක ඒ විදිහට වෙන විදිහට ඒ contract එක ඇති කර ගැනීමේ obligation එකක් තියෙන්නේ sellerට. And also he has to produce a commercial invoice. දැන් bill of lading එකක් තියෙනවා නම් ඒ bill of lading එක යවන්න ඕනේ කාටද? බයට යවන්න ඕනේ. ඒතකොට තමයි බයට පුළුවන් මේ distinct port එකේදී property එක cargo එක අරගන්න. And also he has to tender the documents to the buyer to effect payment. දැන් අපි කතා කරා bill of lading එකක් නම් මේ bill of lading එක බයට යවන්න ඕනේ. එතකොට charter party එකක් වගේ නෙමෙයි bill of lading එකක් නම් property එක ඒ carrier දුන්නම ඒක බයට දුන්නයි කියලා සලකනවා සහ ඒ අවස්ථාවේ ඉඳන්ම බයට පුළුවන් මේ අදාළ payment එක කරන්න. right? ඕ ටික තමයි sellerට තියෙන obligations. බයට තියෙන obligations තමයි seller දැන් bill of lading එකක් හරි යම් document set එකක් එවුවම බයට තියෙන obligation එකක් තමයි to accept those documents. And also he has to receive the goods on that particular date as they agreed in that agreed port. මෙන්න මේ දවසේදී මේ ටික භාණ්ඩ ටික එයි කියලා යාලා ඇග්‍රී වුණා නම් ඒක notify කරාට පස්සේ
ඒ ඇග්‍රීඩ් පෝට් එකේදී බාණ්ඩ ටික රිසීව් කිරීමේ ඔබ්ලිගේෂන් එකක් බයට තියෙනවා. And also buyer has to bear all the internal cost which occurs after the goods have been arrived to the distinct port. ලංකාවට ආවට පස්සේ ලංකාවේ වරායේදී මේක අන්ලෝඩ් කරන්න යන කොස්ට් එක කස්ටම් ඩියුටි එකක් තියෙනවා නම් ඒ කොස්ට් එක එතනින් ඉඳන් ගෙන්නන්න යන ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් එකක් තියෙනවා නම් මේ ඉන්ටර්නල් කොස්ට් බෙයා කිරීමේ ඔබ්ලිගේෂන් එක තියෙන්නේ බයට. right? ඉතින් ඔන්න ඔය කියන අයිඩියාස් දෙක තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන ඉන්කොටර්ම්ස් යටතේ FOB සහ CIF යටතේ ඔයාලට කතා කරන්න තියෙන. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ 24/7 ස්ටුඩන්ට් කෙයාර් සර්විස් එක කරා ඒ ගැටලු අපි වෙත යොමු කරන්න.